දිව්‍ය පුත්‍රයෙක් වෙන මාර්යාට මෙහෙම දෙයක් කරන්න පුළුවන් ඉන්නේ මොකක්ද ඒ ක්‍රමවේදී. එහෙම කෙනෙක් ඇයි ඒ බාධා කරන්න කියලා දිව්‍ය පුත්‍රයෙක් වෙලා. දිව්‍ය පුත්‍රයා කියලා කියන්නේ පංචකාමී ආස්වාදයේ මුල් කරගෙන ඉන්න පැත්තේ එක්කනේ. එයා දකින්න දෘෂ්ටියෙන් දකින්නේ මේ පංචකාම ආස්වාදයේ විඳගෙන ලෝකේ සන්තෝෂයෙන් ඉන්න පුළුවන් ක්‍රමයක් තියෙදි මේ අපි වාගේ. මොකටද මේ සසරේ ඉවර කරගන්නේ? මේ යාගේ දෘෂ්ටිය හැටි. ඉතින් මේ සංසාරේ දුරු කරගන්නවා කියලා මේ මිනිසු මුලාවටපත් වෙන්නේ නැතුව මේ අපි වාගේ පින්දහම් කරලා හිටා මෙතෙන්ට ඇවිදින්න. මේ පංචකාම සම්පත්තිය හොඳට විඳ ගන්නකො කියලා. මෙන්න මේක තමයි මාර්යා කියන්නේ. දැන් මාර දිව්‍ය පුත්‍රයා කියන්නේ තරහෙන් නෙමෙයි. ඒ යාගේ දෘෂ්ටියෙන්. බුදුරන් වහන්සේට කිව්වෙත් ඒකයි. මෙච්චර කියද්දි තවත් මේ මිනිසුන් නිවන් දක්වන්න හදනවා. මේ භවය විනාශ කරන්න හදනවා. මොකද එහෙම කරන්නේ මේ අපි වාගේ මෙච්චර මේ අත්දැකීම් තියෙද්දි හොඳට ඉන්න බැයිද? ඔය අදහස තමයි ගත්තේ. ඒ අදහස අරගෙන තමන්ගේ අදහස පෙන්වීම තමයි කළේ මාර දිව්‍ය පුත්‍රයා. ඉතින් මාර දිව්‍ය පුත්‍රයා කියන්නේ තම තමන්ගේ දෘෂ්ටිය මුල් කරගෙන ඉවෙලා හිටන් ඒ කටයුතු කරන්න හදන කෙනෙක්. ඉතින් ඉපදුනාට පස්සේ දිව්‍ය ගුණයකින් ඉපදිලා ওই දෘෂ්ටිය මුල් වෙලා ওই දෘෂ්ටියට විරුද්ධව නැගී එනකොට සැලවරුස වෙන්න පුළුවන් වෙලා හිටන් අපාගත වෙන පාපියා කරගෙන මාරයාත් අපාගත වෙන්න වෙනවා. දුසී මාර කියලා කියන්නේ අපි මොගලන් මහරහතන් වහන්සේ ඔయిత ඉස්සෙල්ලා හිටව මාර තානාන්තරයේ උසපගෙනා කියලා කියනවා. ඉතින් පසුපස කාශ්‍යප බුදුරන් වහන්සේගේ පස්සෙන් යන ශ්‍රාවකියෙකුට ළමයෙක්ගේ මාධ්‍යයෙන් ගලකින් ගහලා හිත පළුදු කරලා තියෙනවා. ඒ කරගත්ත පාපයෙන් ඒ මොහොතේ මැරිලා අපාගත වුණා කියලා හඳහන් වෙනවා. ඉතින් මෙහෙම ස්වභාවයක් තියෙනවා. ඉතින් දකින්න ඕනේ පිනකින් උපදින්න පුළුවන් දැන් මිනිස්සෙයිට පිනකින් උපදිනවා. ඉපදුනාට පස්සේ පව් කරගන්නවා. ඒ වගේ දේවත්වයට පිනකින් උපදිනවා. උපන්නට පස්සේ ඒ දෘෂ්ටියෙන් පව් කරගන්න පුළුවන්. එහෙම එකක් හිතන තියෙන්නේ. නමුත් දෙවියුණ පළියට බුදුන් හොඳයි කියලා අදහන කට්ටියක් නැහැ. තවත් තියෙනවා මේ සිදුහත් කුමරු මේකට තමයි උත්තරයක් දුන්නා උදේවරුේ. සිදුහත් කුමරු බුද්ධත්වයේ ලබන විට මේ විශ්වයේ තුල සුද්ධාවාස වල මාර්ගඵලලාභීන් හිටියේ නැද්ද කියලා හිටන් අහනවා. මේ බුදුරජාන් වහන්සේට පෙර සිටි කාශ්‍යප බුදුරජාන් වහන්සේට මේගෙන් අහලා මගපල් ලැබු උත්තමීන් බ්‍රහ්ම ලෝක හිටියේ නැද්ද කියලා. මේ අහන්නේ කවුද? මේ විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය මහත්මයෙකු ඇසූ ප්‍රශ්නයක් කියලා මේ අහන්නේ. ඉතින් මේ ප්‍රශ්නේ අහන්න තියෙන හේතුව මොකද්ද? ඒකයි ප්‍රශ්නේ. මේ මනුස්ස ලෝකයේ තුල බුදුරජාන් වහන්සේ පහළ වෙනකොට මගපල ලාභියෙකුට ලෞතර බුදුරජාන් වහන්සේ විතරයි කියලා කියපු කාරණයක් මුල් කරගෙන ඒකට පහරක් මේ ගහලා තියෙන්නේ. මනුස්ස ලෝකේ සක්වලයි කියන වෙන තෝරා ගන්න බැරුව. මහාචාර්ය වුණා කරන්න දෙයක් නැහැ කියන්න වෙනවා ඒක. මනුස්ස ලෝකේ මේ ලෝකේ සක්වල කියන එකේ වෙනස තෝරා ගන්න ඕනේ. එක්ති තලයකින් උත්වන්නා වූ තලයේ සක්වල. ඒකේ එක තලයක් මනුස්ස ලෝකේ. ඉතින් මනුස්ස ලෝකයේ තුල තමයි සෝවාන් ආදී මාර්ගඵලලාභී නොහිටිය බුදුරන් වහන්සේ ලෝකේ පහළ වෙන අවස්ථාවේ. බුද්ධ ශාසනයකින් පසුව මනුස්ස ලෝකේ තමයි ශාසන අන්තර්දාන වෙන්නේ. විශේෂ ශාසන අන්තර්දාන වෙන්න මහා කල්ප ගණන මට හරියට මතක නෑ තියෙනවා ගානක්. ඒ ගාන සීමාව යනකම් බුදුරෙක් ලෝකේ පහළ වුණේ නැත්නම් තමයි බුද්ධ ශූන්‍ය කල්පයක් හටගන්නේ. මේ මගුල් සක්වල බුද්ධ ශූන්‍ය කල්පයක් වෙන්නේ එහෙම වුණොත්. මොකද හේතුව සත්බුදුරයන් වහන්සේලා දැක්ක අනාගාමී සහ අරිහත්ත්වයට පත් වුණ බ්‍රහ්මයෝ අකනිටා බඹලෝ ඉන්නවයි කියලා බුදුරජාණන් වහන්සේම දේශනා කරලා තියෙනවා. විපස්සී බුදුරජාණන් වහන්සේ දැන්ට කල්ප 36කට ඉස්සෙල්ලා ලෝකේ පහළ වුණේ. විපස්සී සිකී වෙසබු කියන බුදුරජාණන් වහන්සේලා. ඊට පස්සේ බුද්ධ ශූන්‍ය කල්ප ගිහින් තියෙනවා 30 ගානක්. 30 ගිහිලා 31 වෙනි කල්පේ තමයි මේ බුද්ධ මගුල් සක්වලගෙන බුදවරු 5 වෙනි පහළ වෙන කල්පයක් ආයි පහළ වුණේ. හැබැයි මේ බුද්ධ ශූන්‍ය කල්ප 30 ගිහිල්ලත් අර අකනිටා බඹලෝ හිටපු විපස්සී සිකී වෙසබු බුදු පියාණන් වහන්සේලාගෙන් මීට 31 වෙනි කල්පේ දෙහා බණහපු අය අදත් ඉන්නවා. බුදුරන් වහන්සේ දෙයයි කියලා තියෙනවා. ඒ බ්‍රාහ්මණයෝ සාමිනි මීට පෙර විපස්සී කියලා බුදුරයන් වහන්සේ ළමල් ලෝකේ පහළ වුණා. ඒ කාලේ අපි උන්වහන්සේගෙන් බණහලා අනාගාමීලා මෙහෙ උපන්නේ.
අපි ඊට පස්සේ සිකී කියන වෙසබු කියන මේ බුදුරයන් දිනමත් අපිට හමු වුණා. අපි උන්වහන්සේලාගෙනුත් ධර්මය අහලා තියෙනවා. ඊට පස්සේ බුද්ධ ශූන්‍ය කල්ප 30ක් ගිහිල්ලා මේ කල්පයේදී බුදුරයන් වහන්සේලා 5 දිනේ 15 වෙනි කල්පයක් වෙලා තියෙනවා. එයින් 4 දිනක ඔබ වහන්සේ සමග අපි දැන් දැක්කා. දැන් සත්බුදුරයන් දැකපු බ්‍රහ්මයෝ ඉන්නවා. එක්කෙනෙක් නෙමෙයි. හැබැයි මේ ලෝකෙම බුද්ධ ශාසනයේ බුද්ධාන්ත මේ කියන අධිගම අන්තර්දානය කියන්නේ මේ එක්ති තලයේ මිනිස් තලයේ කියන කොටසේ අධිගමලාභීන්ගේ කෙලවර වීමයි. එක්ති තලයේ කෙලවර වීමක් නෙමෙයි මේ පෙන්වන්නේ. එහෙනම් එක්ති තලයේ බැලුවොත් මහා කල්ප 84000ක් යනකම් මාර්ගඵලලාභීන් අහක් කරන්න බැරි කාලයක් එනවා. මොකද නේව සංඥා නා සංඥායතනෙ ගිහින් ඉපදිනා ඉන්නවා මෙහිදී මාර්ගඵල ලැබලා. එහෙම කෙනෙක් හිටියොත් නැවත ආපහු එන්නේ නැහැ. ඒ නේව සංඥා නා සංඥායතන හිමි ආයුෂ කාලයේ ගෙවලා එහි පිරිනවම් පානවා මිසක් පස්තිම භවික චිත්තේ එහි හට ගන්නවා මිසක් තවත් භවයේ යන්න දෙයක් නැහැ. ආපහු පල්ලම් බහින්නෙත් නැහැ. මේ ධර්ම නියමය. ඉතින් බුදුවරේ පහළ වෙලා මහා කල්ප 84000ක් ගත වෙනකම් එක්ති තලයේ තුල ශාතන් වහන්සේ නමක් නැති වෙන්නේ නැහැ. එක්ක අනාගාමි නමක් නැති වෙන්නේ නැහැ. එබඳු උත්තරමේ ලෝකේ ඉන්න මාර්ගඵලලාභී. ඒක අපිට ප්‍රශ්නයක් නෙමෙයි මේ ශාසන අන්තර්දානයේ අධිගම අන්තර්දානය ගැන කියන්නේ. අධිගම අන්තර්දානී බුදුරයන් වහන්සේ පෙන්ලා තියෙන්නේ මේ මනුස්ස ලෝකේ. ඒ වගේම ධාතු අන්තර්දානයත් මේ මනුස්ස ලෝකේ. ඒ ධාතුන් වහන්සේලා එදා ඔක්කොම කොයි ලෝකෙ තිබුණත් එක්ති තලයේ කොහේ තිබුණත් එකතු වෙනවා. අරූප ලෝක හතරේ නෙවෙයි ඉම්මහා තියෙන ඒවා. එකතු වෙලා සියල්ලම ධාතු අන්තර්දානයේදී ඉවර වෙනවා. සද්ධර්මයේ පිළිබඳ තියෙන ත්‍රිපිටක ධර්මාන්තර්දානය. ඒකත් මේ මිනිස්සු අතර විතරයි නැති වෙන්නේ. මනුස්ස තලයේ. ශාසන අන්තර්දාන විග්‍රහය තියෙන්නේ මනුස්ස ලෝකේ මුල් කරගෙන. ඉතින් ඕක තේරුම් ගත්තේ නැතුවම මේ විශ්වයේ මුල් කරගෙන කියලා හිතුවොත් මේක වැරදි. මේ මහාචාර්යතුමාගේ මේ ප්‍රශ්නේ තියෙන්නේ මේ විශ්වයේ මුල් කරගෙනද මේ කිව්වේ කියන ප්‍රශ්නේ උඩ. නෑ විශ්වයේ මුල් කරගෙන නෙමෙයි මේ අධිගම අන්තර්දානයේ පින්නේ මනුස්ස ලෝකේ හේවත් ඒ කියන එක්ති තලයේ එක තලයක් මුල් කරගෙනයි. දැන් මේ ප්‍රශ්නයක් බවටපත් වෙන්නේ නැහැ හරියට තේරුම් ගත්තා. පුද්ගලයෙකුට මරණ මොහොතේදී ආර්ය මෛත්‍රී භාවනාව සිහියට නගාගත හැකි වොත් එම පුද්ගලයා මරණින් පසු නැවත සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයක උපදිනවා යයිද? ඉන්පසු එහිදී අරිහත්ත්වයේ පූර්ණ්‍ය කර පිරිනිවන් පානවා යයිද? ස්වාමීන් වහන්සේලාගේ දේශනාවලදී කොතෙකුත් අසා ඇතත් එම උත්තමයා සෝවාන් වන්නේ සකෘදාගාමි වන්නේ කිනම් අවස්ථාවකදීදයි සඳහන් නොකරයි. එබැවින් බලාපොරොත්තු වෙන්නේ ඒ කියන කාරණේ පැහැදිලි කරලා දෙන්න කියලා. මේ ආර්ය මෛත්‍රී භාවනාව හරියට තේරුම් ගත්තා නම් එයා දැක ගන්න විශේෂ දෙයක් තියෙනවා. සත්පුරුෂ සංසේවනයක් එයාට ලැබෙන්න ඕනේ. ඒ කියන්නේ මේ භාවනාව පිළිබඳව දැනගත්ත, තේරුම් ගත්ත, වටහා ගත්ත ඒ අවබෝධය ඇති කෙනෙක් හම්බ වෙන්න ඕනේ. Taman නොදන්න දෙයක් තියෙනවා නම් සාකච්ඡා කරනකොට මේ විස්තර ඔක්කොම මතුවලා එනවා. මේ ආර්ය මෛත්‍රිය කියන්නේ මොකක්ද කියලා ඉස්සෙල්ලා තේරෙන්න පටන් ගන්නවා. ලෝකේ මෛත්‍රියක් තියෙනවා. ලෝක සත්වයින්ට යහපතක් වේවා, සිතක් වේවා, හොඳින් ජීවත් වෙන්න ලැබේවා, කරදරයක් නැතුව ඉන්න ලැබේවා කියන මේ පිං හිතක් තියෙනවා. ඒකට කියනවා ලෞකික මෛත්‍රිය කියලා. නමුත් මේ ආර්ය මෛත්‍රිය කියන්නේ ඊට වඩා ගැඹුරු දෙයක්. ආර්ය මෛත්‍රිය කියලා පෙන්වන්නේ ඊට වඩා ගැඹුරු පැත්තක් තියෙනවා. මොකද්ද? යම් දවසක මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ලෝක ස්වභාවය වැටහිලා පළමු දර්ශනය පහළ වෙනවා නම් කෙනෙකුට ඌට වැටහෙන්න පටන් ගන්නවා. අනේ මේ ලෝකේ සැපයි කියලා මුලා වීමක් තියෙනවා. අනිත්‍ය වූ ලෝකෙ මෙහෙමනේ ස්වභාවය. කොහෙද හරයක් තියෙන්නේ? හරයක් නැති ලෝකේ සැරිසරනකම් කවදාවත් සැනසුමක් හම්බ වෙන්නේ නැහැ කියලා දකින්න. ඒ දකින්නට දකින්නේ ලෝකේ ආදීන වේ.
ලෝකේ අනිත්‍යයි. එහෙනම් කොහොමද අර අපි මුලදී උදේ වරුවේ කිව්වා විග්‍රහ කළා අට්ටි යති හරායති jigucchati කාරණා තුනකින් ලෝකෙටයි තියෙන්නේ හැටි. ඒවා එකක්වත් යම් තැනක නැද්ද? එතන අනිත්‍ය නැහැ. අනිත්‍ය යම් දහමක් ඇත්නම් එතන අනිත්‍ය ඒවා නැහැ. අන්න එක දකින්න ඕනේ. එහෙනම් මොකද්ද දකින්නේ? යම් තරමක් දුකටපත් වෙන්න, වෙහෙතරපත් වෙන්න, දැවෙන්න, තැවෙන්න හේතු වෙනවා ඒවා යම් තැනක තියෙනවා නම්, පෙළෙන දේවල් යම් තැනක තියෙනවා නම්, ඒවා තියෙන්නේ හටගත්ත දෙයක් ඇසුරු කරගෙන. යම් જાතියක ඉපදුනහම මේ ඉපදිච්ච જાතිය ඇසුරු කරගෙනයි ඔක්කොම ඉන්නේ. ඉතලම අහනකොට ඒක තමයි බණ කිව්වේ, ධර්මය අහනවා කිව්වේ ඒකයි. જાතිය හැටි. මේ જાතිය කියන්නේ මෙන්න මෙහෙම දෙයක් නේ. අපි මේ නම් ගොත් වලින් කතා කරන අය ඔක්කොම එහෙමයිනේ. දෙද වෙන්නේ නැති කෙනෙක්, බලිකින් නැති කෙනෙක්, පිපාසය හැදෙන්නේ නැති කෙනෙක්, ඒ වගේම දැවිල්ලෙන් තැවෙන, ඒ වගේ තැවීමක් නැති කෙනෙක්. එහෙම කයක් නැහැ කාටවත්. කොච්චර හොඳයි කියලා ලස්සනයි කියලා උඩ පැනගෙන හිටියා බොහොම తాවකාලික ටික කාලයයි. ඊට පස්සේ සිද්ධ වෙන්නේ මොකද්ද? අර කියන පෙලීම් වලින් කෙලවරක් නැතුව පෙරෙන්න පටන් ගන්න එක. අර පෙලෙන ලක්ෂණේ යුක්තයි. අනිත්‍ය ලක්ෂණේ යුක්තයි කිව්වේ ඒකයි. මේක හොඳයි කියනවා නම් ඒක හොඳයි කියන්නේ කිසිම දෙයක් නැහැ මේක හරයක්. වර්ණනා කරන්න එකක්වත් නැහැ. ඒ ලක්ෂණේ දැක්කාම මේක වැටහෙනවා. හරායති. මේක එකක්වත් පිරිසිදුයි කියන්න ගන්න එකක් නැහැ මල මුත්‍ර ගොඩවල් මිසක්. jigucchati. යම් තැනක පෙළෙන ලක්ෂණ ඇති අට්ටි ඇති ගති ලක්ෂණේ තියෙනවා නම් මේක හොඳයි කියලා ගන්න වර්ණනා කරන්න කිසිම දෙයක් නැත්නම් ඒ වාගේ මල මුත්‍රා ගොඩවල් වලින් හැදිච්ච දෙයක් මිසක් වෙන හරයක් නැත්නම් එහෙම එකක් යම් තැනක නැත්නම් අර තියෙන දුක් කරදරේ එතන කොයින්ද? අන්න එහෙම දකින්න පටන් ගන්නවා. ඒතකොට දකින්න ලෝකේ කිව්වේ මොකද්ද? ආරෙවිනේ ලෝකේ තමයි මේ කය. මේකත් එක තමයි මේ ලෝක සම්බන්ධයේ තියෙන්නේ ප්‍රධාන වශයෙන්. මේ බාහිර ලෝකේ කොච්චර තිබුණත් ඒවට කියන්නේ සංයෝජනීය, සංයෝජනෙට හිත කර දේවල්. අවිද්‍යාවෙන් බැඳුනොත් තමයි ඒවා සංයෝජනයක් බවට පත් වෙලා ඒකින් අපිට දුකක් එන්නේ. කැඩෙනකොට, බිඳෙනකොට, වෙනසෙනකොට අනේ අපොයි කැඩී බිඳී විනාශ වී ගියා කියලා අපිට දුක එන්නේ. අපි ඒකට බැඳිලා ඉන්නකොට. ඒවා පෝෂණය වෙන දැක්කම හරි සතුටක් ඇති වෙනවා. ඒත් ඒවට ඇයිලා ඉන්නකොට. අන්න ඒවට හේතුකාරක වෙන ඒවට කියනවා සංයෝජනීය දහම්. මේ කයත් සංයෝජනයක් නෙමෙයි. ඒ සංයෝජනෙට හිත කරකින් එකයි සංයෝජනීය කියන්නේ. මේ කයටත් ආසා කරනකොට තමයි හිතෙන්නේ අනේ මේ කය හැදෙනකොට පෝෂණයට කොච්චර මගේ ලස්සනද කොච්චර හැඩද මම හරි කලවසම් සතුටු වෙනවා. මේකට කරදරයක් එනවා අනේ මට මේ මොකද වෙන්නේ යන්නේ කියලා දුක් වෙනවා. ඇලෙනවා ගැටෙනවා. මොකද හේතුව සංයෝජනීය හේවත් සංයෝජනයන්ට හිත කර දහමට සංයෝජනේ බැඳිලා. මේකයි ඒ කයේ ස්වභාවය ලෝකේ ස්වභාවය. යම් තැනක සංයෝජනයකින් බැඳුනොත් ඒ හේතුවෙන් ඒවට කරදර එනකොට අර අනිත්‍ය ස්වභාවය ඇති දෙයකමයි සංයෝජනයෙන් බැඳුනේ. හරි වටිනා දෙයක් ප්‍රියමනාප දෙයක් මේක අත්හැරලා බෑ කියන අදහසකින් බැඳුනේ. ඒකයි කිව්වේ සංයෝජනය කියලා. අන්නේ බැඳීම නිසා අර මහ දුකට මුල් වෙනවා. ඒ සංයෝජනයේම දුකට හේතුවක් වෙනවා. ඒ කාරණේ දකින්න ඕනේ ඉස්සෙල්ලා. මෙන්න මෙහෙම දැක්කට පස්සේ මොකද වෙන්නේ? එහෙනම් කොහෙද සැනසුම තියෙන්නේ කියලා හිතන් හොයනවා. ලෝකයේ කියන යමක් ඇද්ද? ඒක දුකට හේතු වෙන එකක් නිසා සැනසුමට හේතු වෙන දෙයක් නෙමෙයි කියලා නුවණින් වටහා ගන්නවා. නුවණට ගෝචර වෙනවා. අන්නර සත්පුරුෂ සංසේවනයයි සද්ධර්ම ශ්‍රවණයයි දෙකේදී Tamante එකපාර අධ්‍යක්ෂලා තීරුම් ගන්න බැරි ඒවා ඔහොම ඉක්මනින් හම්බ වෙනවා.
ඉක්මනින් හොදට කල්පනාවට ගෝචර කරගන්න උපනිශ්‍රය හම්බ වෙනවායි ධර්මයෙන්. ඇත්ත නේනම් මේ කියන එක. ඇත්ත නේනම් මේ කියන එක. තමන්ට බොහොම ලේසියෙන්ම ළඟටම ගෙලක් දෙනවා. ලෝකේ හැටි පෙන්වා දෙන්න දහම. මෙන්න මේක තමයි සත්පුරුෂ සංසේවනයේ සද්ධර්ම ශ්‍රවණී දෙකේ විශේෂත්වය. ඒ වගේ මේ උත්තමයන්ට තියෙනවා එක්තරා ආර්ය මෛත්‍රී ගුණයක් පිළිහිටලා. අනී මේ ලෝකේ තියෙන දුක මම දැක්කා වාගේ. ඒකේ මට යම් සැනසෙල්ලක් අත්හැරීමෙන් ලැබුණා වාගේ. අන්නේ සත්‍යවත් මේ සැනසෙල්ල ලබනවා නම් ඒකාන්තයෙන් සතර අපායෙන් ඒකාන්තයෙන් නිදහස් වෙනව නේද? කොච්චර ලොකු දෙයක්ද එහෙම කරගන්නවා නම් කියලා මෙහෙම හැඟීමක් එනවා. සසර දුකෙන්ම නිදහස් වෙනව නේද මේ ටික පූර්ණේ කරගත්තොත් කියලා හැඟීමක් එනවා. සත්වෝස ආශ්‍රේ විහිදෙන සාන්තිය ඒකයි. මෛත්‍රී කිරණ. මෙන්න මේකත් හේතු වෙනවා. මෙන්න මේ විදිහට සකස් වෙනකොට මොකද වෙන්නේ? Tamanට මනසීන වලින් ඒ අහගෙන බලාගෙන ඉන්නකොට යෝනිසෝ මනසිකාරයේ Tamanට ලැබෙනවා. අනේ මේ විදිහට මේ ජීවිතේ මේ ක්‍රමයට චන්දරාගයෙන් බැඳිලා ගෙනිච්චොත් මේ දුකෙන් නිදහස් වෙන්න බෑ. ඒක මේ දුක් සහගත උප්පත්තියට හේතු වෙනවා කියන එක පේන්න දැනෙන්න පටන් ගන්නවා. ඒකේ නිදහස් වෙන කොච්චර නිදහස් සාන්තියක්ද? බැඳීමෙන් නිදහස් වීම කොච්චර විවේකද සුවද? විවේක නිසිරිත විරාග නිසිරිත නිරෝධ නිසිරිත ඔස්සග්ග පරිණාමී කියන ආර්ය ගුණෙහි පිහිටන්න පටන් ගන්නවා. මෙන්න මේ වෙලාවේදී Tamanට තේරෙනවා අල්ලාගෙන හිටපු චන්දරාගයක් අත්හැරී ගිය හැටි කොයි මොහොතක හරි. මහා බැම්මක් ඇදලා ගියා වාගේ. විශාල නිදහසක් එනවා ලෝකෙට බැඳිලා තිබිලා අත්හැරීමේ. කවුරු කිව්වත් නැතත් ඒ තමයි ධර්ම ශ්‍රවණේ ලබන සෝතාපන්න ඵලය. ඔන්නේ ඵලයේ ලැබුණාට පස්සේ ඔහුට හිතෙනවා ඇත්ත වශයෙන්ම කියනවනම් මේ සංසාරය කියන්නේ දුකක් නේ. මේකෙන් ඈතර වීම සුවයයි කියන එක ඇත්තනේ. එහෙනම් මේ සංසාරී කියන්නේ රෝගයක් කියන එක ගැලපෙනවනේ. මේක අහක් වුණ තැනනේ නිරෝගීත්වයේ නිවනනේ කියන එක ඇත්තනේ. මේ සසර කියන්නේ මහා බයක් කියන එක ඇත්තනේ. මේකෙන් අහක් වෙන නිවන කියන්නේ නිර්භය කියන එක ඇත්තනේ. මෙන්න මේ විදිහට ඒ දහම් ඇසින් පේන්න පටන් ගන්නවා. ඔය පේන්නේ සෝවාන් පුද්ගලයාට මිසක් අනික් කෙනෙකුට නෙවෙයි. මෙන්න මේ ආකාරයෙන් තේරුම් ගත්ත කෙනා කවදාවත් සතර අපාගත වෙන්න හේතු නැති කරලා ඉන්නේ. අන්න එහෙම කෙනෙකුට ඒක ප්‍රශ්නයක් වෙනවා. පෙර භවයේ අවිද්‍යාව මුල් කරගෙන ඒ හේතුවේ විපාකයක් වශයෙන් හදාගත්ත මේ මස්ලේ කය මේ භවයේ හැදිලා තියෙන. ඒකේ විපාකය. ඊ අවිද්‍යාවේ නිගමනයක් තිබුණා රස හොයන්න. ඒ නිසා රස ගෙනත් දෙන්න රස ගැනීමට බලාපොරොත්තු වෙන කුපිත වෙන જાතිය ශරීරය තමයි මේ හම්බෙලා තියෙන්නේ. ලස්සන දෙයක් දකින්නකොට ප්‍රබෝධයක් ඇති වෙනවා. අන්නේ ස්වභාවයේ කයක් මේ තියෙන්නේ. මේ කය නිකන් හටගත්තා නෙමෙයි. අවිද්‍යාව තෘෂ්ණා කියන දෙකෙන්මයි එකතු වෙලා හටගත්තේ. එහෙනම් මොකද්ද හටගත්තේ? නැවත නැවතත් ඒ ආසාව විඳපන්. ඒකට අවශ්‍ය කරන උපකරණය වෙන්න. ඒ අදහසින් තමයි මේ කය හැදුනේ විපාක කය කිව්වේ ඒකයි. ඒ නිසා මේ කයේ තියෙන ඉන්ද්‍රියන්ට මන වඩන රූපයක්, සද්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් එනකොටම විශාල විවිධීමක් එනවා ආස්වාදයක් දැනෙනවා. මෙන්න මේ දැනීම ශීඝ්‍රයෙන් වර්ධනය වෙනවා. අපි ඒකට අවශ්‍ය කරන සමානාන්තරය හදපුවාම ඒ කියන්නේ තව දුරටත් රාග සහගතව නම් අපි කටයුතු කරන්නේ. ඡන්ද රාගයේ වැඩෙන්නම නම් කටයුතු කරන්නේ. ඒ විපාකයට මහා රුකුලක් ලැබෙනවා. අරමුණ එනකොටම දැඩිව බැඳිලා යන්න. යම් දාසක ආදීනව මෙනෙහි කළා මෙහෙම දැනගත්තා නම් අර විපාක මට්ටම එනවා වර්ධනය කරන්නා වූ පසුතලිය නැති වෙනවා. එතකොට ඒ බුද්ධිලාගේ මනස තියෙන යම් කාමයකට බැඳිලා තියෙනවා නම් අර විපාක කයේ තියෙන කුපිතතාවයේ උඩයි. මේ ආර්ය මෛත්‍රිය නිතර සිහි කර කර ඉන්න කෙනෙක් මරණාසන්න මොහොතක් එනකොට එයාගේ ශරීරය තමයි ඉස්සෙල්ලාම අප්‍රාණික වෙන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? රස දැනෙන්නේ නැතු යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ගඳ සුවඳ දැනෙන්නේ නැතු යනවා.
කන් දෙක ඇහෙන්නේ නැති වෙනා මේ අවසාන මොහොතක හැටි. ඇස් දෙක පේන්නේ නැති වෙනවා. ඕකට පැරණිකාය උපමාවක් කියනවා තල්ලත්තක් මැරෙනකොට අර තල්ලත්ත පිටලා තිබිච්ච අත්තට අහුවෙච්ච පිටට අහුවෙච්ච දෙන හරි අමුයි. හොඳට කොළ පාටයි. අනික හරිය මැරිලා. ඒ දකින්න තියෙන උපමාවක් ඒ උපමාව අරගෙන කියනවා මෙන්න මෙව්වාගේ. මනේන්ද්‍රිය අවසානයේ මැරෙන්නේ. පංචේන්ද්‍රිය ඉස්සෙල්ලා අප්‍රාණික වෙනවා. එනනම් මේ පංචේන්ද්‍රිය කුපිතතාවයටපත් වෙන්න හදලා තිබිච්ච පෙරභවී විපාකයේ දැන් ක්‍රමක්‍රමයෙන් දුර්වල වෙනකොට මනසට විරුද්ධව නැගී හිටින්න තියෙන එකම දේ තමයි මස්ලිය වශයෙන් හැදිච්ච කාමීර ගෝචරෙන්න හැදිච්ච කය. ඒක අහක් වෙනකොටම ඒ නිසා ඇති වුණා වූ බාධකයේ දුරු වෙනකොට ප්‍රඥාවෙන් අවබෝධ කරගත් ධර්මයට පළවෙනි තැන එනවා කිසි බාධකයක් නැතුව. අන්න ඒක නිසා ඒ විලාවේදී මනස මහා තීක්ෂණ අන්තමින් ඥානීය වැඩිලා අසාර ලෝකයේ මොනවාට තවත් පස්සේ යනවාද කියලා අදහස් ඇදිලා පූර්ණ වෙලා කාම ලෝකයේ බලාපොරොත්තු අත්හැරලාම යනවා. මැරෙනකොට අනාගාමී ඵලයට අරිහත්ත්වයටපත් වෙලයි එතනින් චුත වෙන්නේ. ඉතින් ඒ නිසා ඒකට ගිහි පැවිදි වේදයක් නැහැ. ওই ක්‍රමයට ප්‍රගුණ කරගත් අය බොහෝ දෙනෙක් සෝතාපන්න ඵලයෙන් කාලය ගත කරලා මරණාසන්න මොහොතේදී එක්ක සකෘදාගාමි අනාගාමි ඵලයට හෝ අරිහත් වේලත්පත් වෙනවා. සතර ගමන කෙලවර කරනවා නැත්නම් සුද්ධාවාසී උපදිනවා. උපදින්නේ ක්‍රමයේ ඔකයි. එහෙනම් සෝවාන් වෙලා ඉන්න කෙනෙක් තමයි උපදින්නේ. ආර්ය මෛත්‍රී භාවනාව තේරෙන්නේවත් නැහැ හරියට එතෙන්ට ආපු නැති අයට. කියන්නන් වාලේ කිව්වට වැඩකුත් නැහැ. ඒක තමයි නිතරම බණ අහනකොට වැටහෙනවා මේ මොකද්ද කියන්නේ කියලා. ඒකේ තියෙන ගැඹුර නිසා තමයි මෙච්චර කාලයක් ත්‍රිපිටකේ පැහැදිලිව තියෙද්දි ওই දහම් රටාව යට වෙලා තිබුණා. සියලු සත්‍යෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකෙන් මිදෙත්වා කිය හිටියා මිසක් සංසාරයේ රෝගයක්ේ බයක්ේ ඒ ආදි ගින්නක්ේ දාහයක්ේ ආදි වශයෙන් දැකලා එයින් අහක් වුණ නිවන නිරෝගී තනක්ේ සුවයක්ේ ආදි වශයෙන් දකින්න තියෙන ක්‍රමවේදය පැහැදිලිව පෙන්වලා දුන්නත් වැහිලා ගිහින් තිබුණේ. නමුත් ඉවරට නැති වුණේ නැහැ. නැති වුණා නම් එහෙම ලෞතර බුදුන් වහන්සේ නමක් මොනේ. ඒ ආර්ය මෛත්‍රී භාවනාව ලෝකෙට කියා දෙන්න. බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මා විසින් පෙන්වා දුන් මේ ආර්ය මෛත්‍රිය. මා හෝ මගින් අහගත කෙනෙක් ඇරෙන්න තව කියවනම් යම් කෙනෙක් කියනවා නම් තුන් ලෝකෙ මෙහෙම කෙනෙක් නැහැ. අනිකෙන්නු ගෝචර නැහැ කිය. එහෙනම් මේක වටිනාකම ඉච්චර බලවත්. ඉතින් තේරුම් ගන්න ඕනේ මේ වාර්ගයේ වඩනකොට ලෝකේ ආදීනව පේනවා, නිවනේ ආනිසංස පේනවා. හැම මොහොතක් ගානේ වඩනකොට ඕක වෙනවා. මාත්‍රේ ලෝකේ ආදීනව දකින්නට අත්හැරී යනවා. නිවනේ ආනිසංස දකින්නට අත්හැරීමේ නොවැල්මේ මිදීමේ සාන්තිය හිත පිහිටනවා. එහෙමයි හිත වැඩෙන්නේ මේ භාවනාවේ. ඉතින් ඕක තේරුම් අරගෙන සැකයක් කරන්න දෙයක් නැහැ. අහලා ওই ටික තේරුම් ගන්න ඕනේ නිවනේ වාසනාවක් ලෝකේ තිබෙන දුක් කරදරේ හැටි. ඔහොම දැනගිනි වෙලා හිටන් ඒ අවබෝධය ලබාගෙන වඩනකොට Taman දන්නේම නැති වුණත් ඒ ඵලයේ ලැබෙයි. මග වඩනකොට ඒකාන්තයෙන් නිදහස ලැබෙන්න හේතු වාසනා තියෙනවා. ක්‍රෝහකම මාන්නය ආදී මේ සිටිවිලි ජනිත වෙන්නේ කොහොමද කියලා මේ ප්‍රශ්නයක් අහන්නේ. මේ ඔක්කොටම මුල වෙන්නේ අර තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති බයං ආදී වශයෙන් පෙන්නපු මුල. ලෝකේ යම් කිසි තෘෂ්ණාවකින් අවිද්‍යාවකින් බැඳීමක් තියෙනවා නම් ඒහා සම්බන්ධව යම් තරමක් බලවත් දී තෘෂ්ණාව මේ ලෝකේ වටිනාකම උහුට එච්චර බලවත් වෙනවා. යම් දේවල් උහුට අසීමිත වටිනාකමක් දකින්න මේ ලෝකේ විවිධ සම්පත් වල පංචකාම සම්පත් වල අන්න ඒවා දැක්කට පස්සේ ඒවා මම කරගන්න ඒවා මගේ කරගන්න ඒවේ ආස්වාද ගිජු වෙලා ආස්වාදේ විඳගන්න විවිධාකාර නීචකම් කරනවා. ඒතර ඒ වගේම අනිකට ඒක නොවේවා මට මේ සම්පත් ලැබේවා කියලා මෙහෙම ඊර්ෂ්‍යා කරනවා. වෛර කරනවා. ඒ ගති ලක්ෂණ එන්න පටන් ගන්නවා. මට ලැබුණේ නැහැ මේ සම්පත්තිය අරුටෙන් ලැබුණේ. අන්න එහෙම හැඟීම් එනවා. මට මෙච්චර ගන්න මං උත්සාහ කළා මට ඇදුන්නේ නැහැ නේ සුවිප් එක අරකට ඇදුණානේ. අන්න එහෙම අදහස් ඇවිදිලා විවිධ නීච විදිහට පහත් කරලා හලකමින් නිඳා කරමින් අන්න එහෙම කටයුතු කරන ගති ලක්ෂණයක් තියෙනවා. ඒක එක දෙයකට නෙමෙයි. තමන් මොනවද වටිනවා කියලා නිගමනය කරගත්තේ අවිද්‍යාවේ නිගමනය අනුව ඒක තමයි ප්‍රධාන වෙන්නේ. ඉගෙන ගන්න ළමයෙකුට ඉගෙනීම වටිනවා කියලා ගන්නවා.
අනික ඉගෙන ගන්න එකාට ඔය ඊර්ෂ්‍යාව කරනවා. හැංගීම් එනවා. සසරේ පුරුද්ද ඕකයි. හැබැයි පාලනය කරගෙන ආදීනව දැකලා හැබැයි වෙන්ගෙන්න ආර්ය ධර්මයේ අනුගමනය කරන පින්වත් පිරිස් එහෙම හුරු කරගෙන එකකින් වෙන් වෙන්න ඕනේ. සුද්ධ කර ගන්න ඕනේ. Taman කරන්නේ යම් කිසි විදිහක ගුරු වෘත්තිය නා මුල් ගුරුවරයෙක් වෙන්න උත්සාහ කරනවා. Tamanට බැරිලා වෙන කෙනෙක් එහෙම දෙන්න ගියොත් එහෙම බොහොම වෛරයක් ඇති වෙනවා. ඔහු කරා අප්‍රසාදයේ පළ කරනවා. Tamanට තිබෙන තැනයි ගත්තේ කියනවා. මේ ආදී වශයෙන් විවිධාකාර නීචකම් අභූත චෝදනාත් කරනවා. ඉතින් මෙහෙම තමයි හැම හැකියාවක മന്ത്രിවරයෙක් වුණත් එහෙමයි. ඇමතිවරයෙක් ජනාධිපති වුණත් ඒ යන්නේ ওই ක්‍රමයට තමයි. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ පිරිස වලට ඔඩිය කරනවා. ආර්යෝ කවදාවත් මට බැරි වුණානේ අර පුද්ගලයා කරගත්තනේ ඔහුට නෙවෙයි මට ඒ වගේ එහෙම අදහසක් කවදාවත් ඉන්නේ ආරයන්ට. ආර්යෝ මොකද කරන්නේ? උතුම් තත්ත්වෙට ගිය කෙනාට වැඳලා පුදලා කරු කරලා හරි. අවවාද අනුශාසනාවක් අහගෙන තමන් ඒ තත්ත්වෙටපත් වෙනවා. ඔහු සම වෙන්නවත් ඔහුට වඩා ඉහළින් යන්නවත් එහෙම මෙහෙකට නෙමෙයි. සසර දුකේ මිදෙන්න. අන්න එතන තමයි යහපත් පැත්ත තියෙන්නේ. ඉතින් ඒ මගට හිත තිබ්බ කෙනාට ඊර්ෂ්‍යා ක්‍රෝධ වෛර මාන නැහැ. එයා මේ ලෝකෙට වටිනවා කියලා හිත තියන්නේ නැහැ. ලෝකේ අසාරයි කියලා දකින්න කෙනා ලෝකේ වටිනාකම බහැලා ඉන්නේ. උපන් නිසා මැරෙනකන් ඉන්නවා. බඩගිනි නිසා කනවා. මොනවා කරන්න තනියෙන් කාගෙන යන්නේ නැහැ. එයා දකින්නවා එකේ දැහැමි සාධාරණ පැත්ත. තියෙන හැටියට බෙදාගෙන හදාගෙන කනවා. අන්නේ වගේ ක්‍රමවේද තියෙනවා. ඒ උතුම් ගුණත් එක්කලා තියෙන යුතුයකම් උතුම් ගුණ ඒවා ආර්යයන්ට වැඩෙනවා. ආර්ය මාර්ගය සකස් කරගන්නේ ওই විදිහට. ඉතින් ලෝභයට දානීය පිළියමක් වූ වාසී කියලා මේ විග්‍රහ කරන්නේ. ඒක එක්තරා සුළු පිළියමක් විතරයි. දිනේ කදරියන් දානීන ආදි වශයෙන් පෙන්වා තියෙනවා. කදරි කියලා කියන්නේ කෑදරය. නමුත් ඒ අර්ථය නෙමෙයි එතන දීලා තියෙන්නේ. ලෝභකම ඥානින් ජය ගන්නවා කියලා. කෑදර කියන එක නොයේ අර්ථයෙන් තියෙනවා. මොනවට කෑදරද? පංචකාම සම්පත්තියටම කෑදරයි. අන්න එහෙම කෑදරකමක් තියෙනවා. ඒ කෑදරකම ඇරෙන්න නම් ඒ වර බැඳිලා තියෙන මානසිකත්වය සුද්ධ කරගන්න ඕනේ. දානිය ගියාම ඔය බත් ටිකක් විලා කන්න දෙන එක හරි එහෙනම් තියෙන ආහාරයක් හදලා දෙන එක විතරක් නෙමෙයි. ඒක එක කොටසක් පමණයි. ඒක නෑ කියනවා එහෙම නෙමෙයි. ඒකෙන් කරන්නේ එක්තරා මුලපිරීමක්. යම් කිසි කල්යාණ මිත්‍ර සම්පත්තියකට අවස්ථාව ලැබෙනවා. ඒ අවස්ථාව ලැබුණාම ඒක උපනිශ්‍රේ වෙනවා. ඒ කල්යාණ මිත්‍ර සම්පත්තිය සමන්ට සම්බන්ධ කරගන්න. ඒ විලාවේදී අහනවා මේ පංචකාමයන්ගේ තියෙන ආදීනව ධර්ම ශ්‍රවණය ආදී. ඇහෙනකොට මොකද වෙන්නේ? අනේ වැඩක් නැති පංචකාමයක් නේ. අසාර පංචකාමයන් කියලා. ඔහොම අත්හැරෙන්න පටන් ගන්නවා. ඒවත් අත්හැරීමක් නොයල්මක් මිදීමක් වුණත් ඒවත් දානේව තමයි. අර දන් දීම කියන එකෙන් මූලික හේතු වාසනා ලැබෙනවා. ආයු වන්න සැපබල ඥානෙ පහළ වීමට හේතුකාරකයක් දන් දුන්නාම ඒ උත්තමයන්ට සසරේ තමන් කරලා තිබිච්චට උපනිශ්‍රේන පසුතලයේ හැදෙනවා. සමනාන්තරේ. අන්නේම පසුතලයක් හැදුනහම සසර කරපු පුණ්‍යතාවයන් ඉතින්ට ඇදිලා එනවා. ඇදිලා ආවට පස්සේ මොකද වෙන්නේ? අර ආයුෂ වර්ණය ආදී මේ ආර්ය මාර්ගයේ පූර්ණ්‍ය කරගන්න උපනිශ්‍රේ වෙනවා. අන්න එතෙන්දී ධර්ම අවබෝධය ලබා ගන්න හේතු වාසනාවක් ඔහුට ලැබෙනවා. ඒක විශේෂ දෙයක්. බඩගින්නේ ඉඳගෙන බණ කියන්නත් අමාරුයි. බණ අහන්නත් අමාරුයි. ඒක මහා දාහයක්. අසීමිතව බඩ පුරවාගෙනත් බණ කියන්නත් බෑ අහන්නත් බෑ. ඒකත් ඒ වගේ එකක්. බඩගින්න දුරු කරගන්න මට්ටමට තියෙන්න ඕනේ. ඒතර කයටත් පහසුයි. ඇඟේ අප්‍රාණික ගතියක් නැහැ. ප්‍රබෝධයක් තියෙනවා. ආහාරයෙන් ගන්න තියෙන ආයුෂ වර්ණයේ සැපේ බලයේ
පටිවාණ ඥානයට හේතු වෙන උපනිශ්‍රී ලැබෙනවා. අන්න ඒ ටික ලබා දුන්නා දේශකයන් වහන්සේලාට. තමන්ලත් ඒකාන්තයෙන් හේතු ලැබෙනවා. ඒ බඳු පසුතලයක් උදා කරගන්න පුණ්‍ය වාසනාව පහළ වෙනවා. ඒ පුණ්‍ය වාසනාව තුළ ඉඳගෙන ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාවක් ලැබෙනවා. අන්නේම අවස්ථාව ලැබුණාම ඔය කියන බැඳිලා තියෙන ලෝභකමින් බැඳිලා තියෙන ආසාවන්ගෙන් බැඳිලා තියෙන යම්තා පංචකාමයේ වැද්ද. ඊවැ ආදීනව දැකලා වෙන්වීමේ ආනිසංස දැකලා අන්න ඒවා ත්‍යාග කරනවා ඉවත් කරනවා. එච්චර කල් ඒවැ බැඳිලා හිටියේ. දැන් අල්ලාගෙන බදාගෙන හිටපුවා පැත්ත කර දානවා. හැබැයි ගණ්ඩ බලාපොරොත්තු අය ඕනතරම් ඉන්නවා ලෝකේ. ඒවා ලොකු කරගත්ත අය. ගන්න කෙනෙක් ගත්තා. මට වැඩක් නෑ ඒවා ගැන. ලස්සන දේවල් තියෙනවා. ලස්සන නිසා ගෙනහලා තියාගන්න සිරිතක් තියෙනවා. පොර කාල දඟල තරඟ කරලා. නමුත් මේ හරියක් නැති බව දැනගත්තට පස්සේ ලස්සන පැත්තකට දානවා. ඕවේ තරඟෙන් අහක් වෙනවා. තරඟ කරන අයට ඒක අවස්ථාවක නේ ඒගොල්ලෝ ඒවා ගනි. Tamanට ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම මේරි හඬ කියන එක. හඬ හෝ හඬ සම්බන්ධ කරන සියලු දේවල් වලට යම් කිසි බලාපොරොත්තුවක් තිබුණා නම් ඒව අසාරයි කියලා දකින්නකොට මම කරගන්න මගේ කරගන්න තියෙන බලාපොරොත්තුවක් අතන මෙයා තරගෙන් අහක් වුණා. තරගෙන් කරන අය ගනි මට කමක් නැහැ. ඒ කැමති වෙනට ගන්න මගේ වයින් කරලා දාලා තියෙන්නේ. අන්න එහෙම තත්ත්වෙටපත් වෙනවා. ගන්ධයන්ගේ ආග්‍රාණී ආස්වාදයේ හොයන අය ඉන්නවා. ගාන ගන්ධකාමී. අනිත් ආස්වාදයන්ගේදී හරිය මොකද්ද කියලා ධර්මානුකූලව දකින්න කෙනා එච්චර කල් ගිය තරගෙන් අහක් වෙනවා. ඌවට පස්සේ දගලන්නේ නැහැ. එයා නිසා යම් කිසි ගන්ධයක් නිෂ්පාදනය වුණා නම් කැමති කෙනෙක් ගන්න කෙනෙක් ගත්තා මට වැඩක් නැහැ ඌවා. ඌවා පොර කකාවේ පස්සේ යන්නේ කවුද? එකින් එකට බලවත් වෙනවා වගේම තමන් අත්හැරෙන එක තමන්ට හොඳට පැහැදිලිව පේනවා. රසය කියන එකේ තිබෙන්නා වූ අසාරත්වයක් දකින්නවා. රසකාමී ගිජු වුණාම තිබෙන්නා වූ ආදීනව දකින්නවා. එච්චර කාල තිබිච්ච ගිජුකම අත්හැරලා යනවා. හරි වැඩේ ගෙදර කේක් ගෙඩියක් ගේනවා. වෙනදාට පොර කාලා ලොකු කෑල්ල ගන්නයි දඟලන්නේ. දැන් ඒ අදහස් මොකුත් නැහැ. තිබුණොත් ගන්නවා නැත්නම් නිකන් ඉන්නවා. එහෙම සම්බන්ධයක් නැතිව යනවා. යම් කිසි ආකාරයෙන් රසවත් දේවල් හරි හදලා තිබුණ දෙයක් වුණොත් බඩගිනි වෙලාවක් වුණොත් ඒ වෙලාවට ගන්න දෙයක් තිබුණොත් ගන්නවා. ආයි පොර කකා දඟලන්නේ නැහැ. ඔක තියහම මයි කෑල්ල තියහන් කියලා එහෙම දඟලෙලකුත් නැහැ. ඉතින් එහෙනම් මම මේ කරනවා. මොනියක් කරගන්නේ? අන්න පරිත්‍යාගයක හැටි. කෑදරකම් අත්හරින හැටි. දානි. ඒවා ඉවත් කළා. ඒවා දුන්නා. ස්පර්ශات ඒ වගේ. විවිධාකාර සුඛ ස්පර්ශයන් හොයනවා. ඒව මම කරගන්න මගේ කරගන්න දඟලනවා. මොන හරයක් ඇති දේවල්ද කියලා දැක්කට පස්සේ ධර්මානුකූලව කුසන් කරපු කොට මෙට හොයන්නෙත් නැහැ. පැදුරු කඩමල්ලක් මුල්ලක දාලා තිනවා මට ඒකත් ඇති. මට ප්‍රශ්නයක් නැහැ. අන්න එහෙම අදහසට වහිනවා. අර ආස්වාද සුඛ විඳින පොරකන අය ඒව අයිති කරගන්නවා පැනලා. ගන්න කෙනෙක් ගත්තා. මට ඔය ලොකු දේවල් නෙමෙයි. මට කොහෙත් එකයි. නිදාගන්න පැදුරු කඩමල්ලක් කොහෙන් තිබුණා කවුරුවත් නොහින්නා ඒකත් මට වැඩිය හොඳයි. මගේ පාඩුවේ නිදහසේ ඉන්න පුළුවන්. අන්න එහෙම අදහස එනවා. ඒ වර්ධ තිබිච්ච කෑදරකම් අත්හැරලා යනවා. ගන්න කෙනෙකුට ගන්න ඉඩ දීලා ඉවත් වෙනකොට කෑදරය දානියෙන් දිනනවා කියෝ ඕකයි. ඒක හරි ගැඹුරු දෙයක් ඔය දානයි කියන වචනේ. මේ කණ්ඩ දෙන කෑම පොඩ්ඩකට සීමා කරගෙන තියෙන දානේ. ආමිෂ දානේ, අබේ දානේ, ධර්ම දානේ කියලා දාන තුනක් තියෙනවා. මේක ආමිෂ දානෙකට සීමා කරගෙන තියෙන්නේ. අබේ දානේ, ධර්ම දානේ ඊට වඩා බලවත්. ඔකට වඩා බලවත් ධර්ම දානේ. කෑදර වෙලා ඉන්න පුද්ගලයා ආවාස වලට කෑදරයි. ආවාස මසුරුකම. ලාභ කීර්ති ප්‍රශංසා වලට කෑදරයි. වර්ණ මසුරුකම. ඉගෙන ගත්ත ඒවා තියාගන්න කාටවත් නොදී තියාගන්න හිතෙනවා.
ධර්ම මසුරුකම. තමන් උසස් කුලයක අනික අය පහත් අය කියලා කියන්නේ කැමති. කුල මසුරුකම. මෙන්න මේවත් කෑදරකම් තමයි. ඔන්නවත් පැත්තකට දානවා. සෝවාන් වෙනකොට ඔය මසුරුකම් පහත් දුරු වෙනවා කියලා කියනවා. ආවාස මසුරුකම, වර්ණ මසුරුකම, කුල මසුරුකම, ධන මසුරුකම ආදී වන්නා වූ මසුරුකම් අත්හැරලා යනවා. අන්නේ මත්හැරලා ගියාම මොකදලා තින්නේ? යා කෑදරයා දාලා. කෑදර වෙනවා, කදරි වෙනවා. කාපුවා තමයි දරාගන්නේ. කාලා බලපුවාම රහයි. මොනවද පංචකාමී. භුක්ති විඳලා බලපුවාම රහයි. ඒවා කාටවත් දෙන්න බෑ කියලා දරාගත්තාම කදරි වෙනවා. හැබැයි ඉතින් මේක නිවෘත්ති වල නැති හින්දා පොත්වල මට බයිනවා. මොකද කරන්නේ? ඕක තේරුම් කරලා දෙන්න නොකිය බෑ. ඒතර හොඳට තේරෙනවා මේ වචනේ නිවෘත්තිය පෙන්නපුවාම. ඉතින් ඒ නිසා බැනන් හරි කවන්නේ නැහැ කියා දෙන්න එනවා කියා දෙන කල්. තේරුම් ගන්න ඕනේ. ඒ වගේ අපි සුද්ධ වෙන ආකාරය. ඒතර මේ ඊර්ෂියාව කුහකකම මාන්නය මේ කියන එකක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ඔය ක්‍රමයට සුද්ධ වෙන ප්‍රශ්නයක් තියෙනවා. ධර්මාභෝධයත් එක්ක ප්‍රඥාවත් අවිද්‍යාව සහගතව ක්‍රියාත්මක වී ගොඩනගා ගන්නා ඌනතාවක් ආස්වාදී ලෙස ලෝක සත්වයා හඳුනා ගන්නා බව අසා ඇත්තෙමි. ඒ කියන්නේ ආස්වාදයක් වශයෙන් විඳිනකොට ඌනතාවයක් පූර්ණ වෙනකොට මේ ආස්වාදය ලැබෙන්නේ කියන එක අපි විග්‍රහ කරලා තියෙනවා. එතකොට ඒකයි මේකෙන් මේ අදහස් කළේ. මෙම අසහනයේ දුරු කිරීමට සමාධිය වැඩි යුතු බවද අසා ඇත්තෙමි. දැන් ඔය ඉස්සෙල්ලා දුන්න ප්‍රශ්නෙට පිළිතුර දුන්නා මේකට උත්තරේ හම්බ වෙලා. දැන් මේ සමාධිය මොකක්ද කියන එක දැන් කියවුණා. දස අකුසලයේ තියෙනකම් සමාධියෙන් තොරයි. දස අකුසලයෙන් වෙන් වෙච්ච මානසිකත්වයේ තුල ධර්ම සමාධිය තියෙනවා. ඒක තමයි මෙතන ඉස්සෙල්ලා කළේ. ඉන් ධර්මාවබෝධයෙන් තොරවද මෙසේ සමාධි වැඩෙන බැවින් එවිට අවිද්‍යාව සහගතව නිපද වෙන ශක්තිය මෙම ඌනතාව ගොඩනගන්නේ නැද්ද කියලා මේ ප්‍රශ්නේ අහන්නේ. දැන් මේක සම්පූර්ණ විස්තර වුණා. මේ කියපු ප්‍රශ්නේ පළවෙනි ප්‍රශ්නෙට දුන්න උත්තරේදීම අවිද්‍යාව තුලම තිබෙනා වූ ශක්ති දෙකක් තමයි මේ කිව්ව ලෝකේ හටගන්න ශක්තිය. ලෝකේ හටගන්න කුසල ශක්තියයි. ලෝකේ හටගන්න ලෝකේ විකෘති කරන අකුසල ශක්තියයි. ලෝකේ හටගන්නන කුසල ශක්තියත් අවිද්‍යාව පත්‍ය පුඤ්ඤාභි සංඛාර. ඔතෙන්ටයි වැටෙන්නේ. අවිද්‍යාව පව් විතරක් නෙමෙයි අවිද්‍යාවෙන් සිද්ධ කරන්නේ. මුළු ලෝක පැවැත්ම. මුලින් අවිද්‍යාවෙන් හටගන්නේ අවිද්‍යාව පත්‍ය පුඤ්ඤාභි සංඛාරා කිව්ව කොටස. ඒ කොටසෙන් ඉස්සෙල්ලා හටගන්නේ ලෝකේ දස අකුසලයෙන් තොරවිච්ච මානසිකත්වේ. හැබැයි දස අකුසලයෙන් තොර වුණාට ලෝකේ ආසාව කියන එක නැති වෙලා නැහැ. ප්‍රාණඝාත කරන්න හිතෙන්නේ නැහැ. හොරමැල වංචා කරන්න හොඳ නැහැ නේ කියලා දන්නවා හිතෙන් ඒක නොකරනවා. කාම මිත්‍යාචාරයේ වැරදි කියලා තමන් තේරුම් ගන්නවා. එවැන් වින් එනවා. ඒ ඔක්කොම කරත් ආසාව දුරුුනේ නැහැ තාව. ආසාව කියලා තව එකක් ඉතුරු වෙනවා. අන්නේ ආසාව කියන එක ඉතුරු වෙන්නේ යම් කිසි හටගත්තා නම් ඒකට හේතු වෙන මුලක් තියෙනවා. අන්නේ අසමතුලිතතාවයේ කිව්වේ. අන්නේ ඒකේ කොටසක්. දැන් මේ දස අකුසලයෙන් අහක් වුණාම තමයි මුලින්ම හටගන්න මූලික සුද්ධ වීම එන්නේ. දස අකුසලයෙන් අහක් වෙච්ච උපරිම සුද්ධතාවයටපත් වුණාම අර දස අකුසලයෙන් අහක් වෙච්ච පැත්තට අහුවෙච්ච තව කොටසක් අහක් වෙනවා. ඒ තමයි රාග කොටස, කාම රාග කොටස. ඔය කාම රාග කොටස අයින් වුණාම ඔහුට කාම රාගේ නැති වුණාම
කාම මිත්‍යාචාරයේ විතර නෙමෙයි කාමචාරයෙන් මත අයින් වෙනවා. හැබැයි තවත් අවිද්‍යාව තියෙනවා. රූප රාගීත් අවිද්‍යාවේ කොටසක්. රූපාවචර බ්‍රහ්මීක හැටියට බොහොම තේජස්ව ඉන්නවා නම් කාමයෙන් තොරව. ඒකත් හොඳයි කියලා ගත්තොත් ඒකත් අවිද්‍යාවේ කොටසක්. ඒකත් විදහැරියම තවත් සුද්ධ වෙනවා. එතකොට තවත් අවිද්‍යාව කොටසක් හිටිනවා අරූප රාගය කියලා. ඒකත් ප්‍රඥාවෙන් ඉඳලා විදහැරියොත් සියලු රාගයන්ගෙන් සුද්ධයි. අන්න එතන තමයි රහතන් වහන්සේ කුසලයේ පූර්ණ කළා කියන්නේ. ඒ ලෝකෝත්තර වශයෙන් උත් ඒක දැකලා පූර්ණ කරපු ක්‍රමී. ලෝකෝත්තර කුසලයේ එතන පූර්ණයි. ඉතින් මේ ලෞකික කුසලයේ කියන එකේ ස්වභාවයක් තමයි එක එක මට්ටම් තියෙනවා. ලෞකික කුසලයේ තුල මේ කාම ලෝකයේ දැහැමින් සාමියෙන් ඉන්නවා කියන මට්ටමක් තියෙනවා. ඒක මට්ටම. ඒ මට්ටමේ අයිට තමයි මේ ලෝකේ හැදෙන්නේ. මනුස්ස ලෝකේ කාම ලෝකේ හැදෙන්නේ. ඒ දැහැමින් සාමියෙන් ඉන්න එක මට්ටමකට. ඒ මට්ටමින් ඉන්නකොට සම්පූර්ණ දැහැමින් ඉන්න බැරි පැත්තක් එනවා. මානසිකත්වයේ තව ගැටෙන පැත්තක් ඉතුරු වෙනවා. හොද කරන අයට නරක වැඩ කරනකොට ඒකෙහි අකමැත්තක් එනවා. යහපත් දේ කරන එක හොඳයි. අයහපත් දේ කරන එකට අපි විරුද්ධයි කියන ගියනවා. අයහපතට විරුද්ධ වුණාම මොකද කරන්නේ? ලෝකේ විනාශ කරන යහපත දුරු කරන වුන් පළවා හැරිය යුතුයි. කලබාර දිය යුතුයි. දලුවම් කළ යුතුයි. මරා දැමිය යුතුයි. ඒ ආදි වශයෙන් උත් එකක් එනවා. සත්තු මරන්න කැමති නැහැ. හැබැයි මෙච්චර වටිනා සමාජයක් විනාශ කරන එක නම් තියන්න වටින්නේ. ඔන්න තව මතයක් ආවා. ඔන්නේ කාරණා දෙක ආපුවාම මේ මිනිස්සෙන්ගේ මනුස්ස ලෝකේ හැදෙන්න හේතු වෙන ඒ જાතිය කර්ම වේගයක් නැగిලා එනවා. ඒ කර්ම වේගය මොකද්ද? සුදු කාරණයක් හේවත් සුද්ධ කාරණයක් මුල් කරගෙන. නැත්නම් මේ සුද්ධ සමාජය දස අකුසලයෙන් තොර වැදගත් සමාජයක්. නසන්න යමෙක් ලැහැත් වෙනවා නම් ඒ සමාජයේ දූෂණය කරන වැඩක් කරනවා නම් ඕ නිසා මේ යහපත් සමාජයේ විනාශ වෙන්න ඉඩ දෙන්න බෑ. ඒක හොඳ අදහසක්. ඒක සුක්කයි සුදුයි. හැබැයි ඒකට මොකද්ද ගත්ත තීරණේ? ඔහුට දඬුවම් දිය යුතුයි, මරා දැමිය යුතුයි, උල තිබිය යුතුයි, හිත කසා දැමිය යුතුයි. අන රාජනීතියකුත් හැදුන තැන. ඒ ටික කලුයි. කලු විපාක. ඕකට කියනවා කල්ල සුක්ඛං කල්ල සුඛ විපාකං. කලු සුදු සහ කලු සුදු විපාක. නැත්නම් කලු සුදු කර්ම කියන්නේ ඔන්න ඔය જાතිය කර්ම වලට. හොඳ කාරණියා මුල් කරගෙන අයහපතක් කරන්න සිද්ධ වෙන තැන් තියෙනවා. ඒ විලාදී මිශ්‍ර කර්මයක් උපදිනවා. ඒවට තමයි කල්ල සුක්ඛ කිව්වේ. කර්මයේ කලු සුදු මිශ්‍රයි. එන විපාකයක් කල්ල සුඛ විපාකං. කලු සුදු මිශ්‍ර විපාකයක්. නැන දුක සැප දෙකම විඳින්න සිද්ධ වෙන පරිසරයක් ලෝකයක් හටගන්න. නැම මේ මනුස්ස ලෝකේ හටගන්නේ ඔන්න ඔය જાතියේකින්. කලු සුදු සහ කලු සුදු මිශ්‍ර විපාකයකින්. චාතුර් මහරජිත කියන ලෝකේ කොටසකුත් ඕකට අයිති වෙනවා. ඒකෙත් ඉන්න පාත ඉන්න භූත කොටස් කියලා අපි කියන කට්ටිය චාතුර් මහරජිතට අයිතියයි. ඊයත් ඔය කියන දුක්ඛිතතාවයන්ගේ විඳිනවා පෙළෙනවා.